අපි මේ කොටසේදී සාකච්ඡා කරමු සමාන්තර රාශි දෙක. මම මීට කලින් වීඩියෝ එකක් කරා සමාන්තර රාශි එක කොටස, සමාන්තර රාශි එක ලක්ෂණ. ඊට පස්සේ අපි මේ කොටසේදී සාකච්ඡා කරනවා සමාන්තර රාශි දෙක සමාන්තර රාශියක් වීමට තිබිය යුතු අවශ්‍යතාවය ගැන. අපි බලමු සමාන්තර රාශියක් වෙන්න නම් මොන කාරණා හතරද සිද්ධ වෙන්න ඕනේ කියලා. කාරණා හතරක් තියෙනවා. සමාන්තර රාශියක් වීමට තිබිය යුතු අවශ්‍යතා. අපි සමාන්තර රාශි එකේදී ඉගෙන ගත්තා සමාන්තර රාශියක ලක්ෂණ. සම්මුඛ පාද සමාන වේ, සමාන්තර රාශියේ සම්මුඛ කෝණ සමාන වේ, සමාන්තර රාශියේ විකර්ණය කියන එක සමච්ඡේදනය කරයි, සමාන්තර රාශියක විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. අපිට ඒ හතරෙන්ම තුනක ලක්ෂණ අනුව සමාන්තර රාශියක් වෙන කතාව වෙනවා. හැබැයි එකක් විතරක් වෙනස් වෙනවා. සමාන්තර රාශියක වර්ගඵලයේ කතාව විතරක් මෙතනදී පොඩි වෙනසක් වෙනවා. මම ඒ කරුණු හතරත් එක්කම මේක සංසන්දනාත්මකව පැහැදිලි කරන්න උත්සාහ කරන්න. අපේ පළවෙනි එක සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන වේ. එමනම් චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් එය සමාන්තර රාශියකි. මෙන්න මේම සිද්ධ වුණොත් මම මේ රතු පාටින් අඳින්නේ වෙනවා කියන එක නෙවෙයි. මේ කියන දේ සිද්ධ වුණොත් ඒක සමාන්තර රාශියක් කියලා අපිට ගන්න පුළුවන් කියන එක තමයි මම කියන්නේ. එහෙමනම් අපි බලමු පළවෙනි එක. අපි සමාන්තර රාශිය වල ඉගෙන ගත්ත පළවෙනි කරුණ තමයි සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන වේ. ඒ වගේම චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වුණොත් අපිට ඒක සමාන්තර රාශියක් කියලා ගන්න පුළුවන්. මේ පාදයට මේ පාදය සම්මුඛ පාද, මෙන්න මේ දෙක එකිනෙකට සමාන වුණොත් අපිට ගන්න පුළුවන් මේ චතුරාශ්‍රය සමාන්තර රාශියක් කියලා. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා. ඒ සමාන්තර රාශියේදී සම්මුඛ පාදයකට සමාන වුණොත් අපිට මේක සමාන්තර රාශියක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත සමාන්තර රාශියක ලක්ෂණ යටතේ දෙවෙනි එක සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන වේ. එවනම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් එය සමාන්තර රාශියකි. මේ තියෙන්නේ මෙන්න මේ සම්මුඛ කෝණයට මේ සම්මුඛ කෝණයයි, මෙන්න මේ කෝණයට මෙතන සම්මුඛ කෝණය. මේ කෝණයට මේ කෝණය සමාන වෙලා මේ කෝණයට මේ කෝණය සමාන වෙලා තිබුණොත් අපිට ගන්න පුළුවන් මෙන්න මේක සමාන්තර රාශියක් කියලා. ඇයි? චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් සමාන්තර රාශියක. අපි මේ ඉගෙන ගන්න සමාන්තර රාශියක් වීමට තිබිය යුතු ලක්ෂණ. දැන් තුන්වෙනි කරුණට සමාන්තර රාශියක උනේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරයි සමාන්තර රාශියක. හැබැයි චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වුණොත් මෙන්න මේක සමානයි මේක සමානයි මේක වුණොත් මේක සමාන්තර රාශියක්. එන විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් සමාන්තර රාශියකි. 4 අපිට තිබුණේ සමාන්තර රාශියක නම් විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි කියලා. එහෙමනම් මේකට එන්නේ ඒක නෙමෙයි. මේකට එන්නේ අලුත් එකක්. පාද යුගලක් සමාන හා සමාන්තර විය යුතුයි. පාද යුගලක් සමාන හා සමාන්තර වුණොත් එය සමාන්තර රාශියක් කියලා අපිට ගන්න පුළුවන්. හතරවෙනි එක මම නැවතත් මතක් කරන්න. සමාන්තර රාශියක ලක්ෂණ සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ, විකර්ණ කියන එක සමච්ඡේදනය කරයි, විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඒ සමාන්තර රාශියක ලක්ෂණ. මේ සමාන්තර රාශියක් වීමට තිබිය යුතු අවශ්‍යතා. අපි දන්නවා සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන වේ. මෙතන නම් සම්මුඛ පාද සමාන වේ නම් සමාන්තර රාශිය. අපි දන්නවා සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන වේ. මෙතන චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් සමාන්තර රාශිය. තුන්වෙනි එක අපි දන්නවා සමාන්තර රාශියක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එය සමාන්තර රාශියකි. සමාන්තර රාශිය වල 4 විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. හැබැයි 4 වෙනි එක වෙනකොට මේක නෙමෙයි. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වුණොත් සමාන්තර රාශියක් නෙවෙයි. ඒක වෙනකොට වෙන එකක් තියෙන්නේ.
පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් එය සමාන්තර ආශ්‍රය. මේ එකම පාද යුගල සමාන වෙන්නත් ඕනේ, සමාන්තර වෙන්නත් ඕනේ. මේ ටික හොඳට පැහැදිලිව මතක තියාගන්න. මම නම් කරන්නේ මේ කරුණු සමාන්තර ආශ්‍රය 1 සහ 2 යටතේ කරුණු තියෙනවා 8ක්. සමාන්තර ආශ්‍රයක ලක්ෂණයි සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතාවය. හැබැයි මම ওই කරුණු 8 කරුණු 5කින් තමයි මතක තියාගෙන ඉන්නේ. මොකද්ද? දෙපැත්තට දාලා සමාන්තර ආශ්‍රය සහ චතුරාශ්‍රය දෙපැත්තට දාලා තමයි මම මතක තියාගෙන ඉන්නේ. වගුවක් වගේ ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒ විදිහට තියාගන්න මේ වැඩේ කරන්න ලේසි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා. සමාන්තර ආශ්‍රයක සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමාන වේ. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වෙනවා. සමාන්තර ආශ්‍රයේදී සමාන්තර ආශ්‍රය විකර්ණය කියන එක සමච්ඡේදනය වේ. චතුරාශ්‍රයක විකර්ණය කියන එක සමච්ඡේදනය වෙනවා සමාන්තර ආශ්‍රයේදී. හතරවෙනි එක සමාන්තර ආශ්‍රයක විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. මෙතන එන්නේ ඒක නෙමෙයි, මේක වෙනකොට වෙන එකක් කියන්නේ. චතුරාශ්‍රයක පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් සමාන්තර ආශ්‍රය. ඔය විදියට දෙපැත්ත සංසන්දනාත්මකව මතක තියාගන්න. එහෙම වුණොත් අපිට සමාන්තර ආශ්‍රය 1 2 කියලා ගොඩක් මතක තියාගන්න ඕනේ. දෙක සංසන්දනාත්මකව මතක තියාගත්තොත් අපිට සමාන්තර ආශ්‍රයක ලක්ෂණ සහ සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා කෙටියෙන් මතක තියාගන්න පුළුවන්. සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා යටතේ අපිට ලැබෙන ප්‍රශ්න කිහිපයක් බලමු. ප්‍රශ්න 8ක් තියෙනවා. මේ ඉල්ලන්නේ එක් චතුරාශ්‍ර සමාන්තර ආශ්‍රයක් වේද නොවේද යන්න. අපිට මේකේ තෝරන්න තියෙන්නේ සමාන්තර ආශ්‍රයක් වේද නොවේද යන්න. පළවෙනි එක ගත්තොත් මේ පාදයට මේ පාදේ සමානයි, මේ පාදයට මේ පාදේ සමානයිලු. අපි කිව්වේ සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතාවය යටතේ සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. අනුයාත පාද සමාන වෙලා තියෙන සම්මුඛ පාද සමාන නැහැ. මේකට මේක තමයි සමාන වෙන්න ඕනේ. එහෙමනම් මම මේක සමාන්තර ආශ්‍රයක් නොවේ කියලා ලකුණු කරනවා. අපි යම් දෙවැනි එකට මේක බලමු සමාන්තර ආශ්‍රයක් වෙනවද කියලා. सेंटीमीटर 3යි सेंटीमीटर 3යි සම්මුඛ පාද සමානයි. सेंटीमीटर 5යි सेंटीमीटर 5යි සම්මුඛ පාද සමානයි. එහෙනම් සම්මුඛ පාද යුගලම සමානයි. සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතාවයට ගැලපෙනවා සම්මුඛ පාද සමාන වෙන බැවින් මේ සමාන්තර ආශ්‍රය. දෙවෙනි එක සමාන්තර ආශ්‍රයක් වෙනවා. 3 105 105 70 70 ගැලපෙනවා සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතාවල අපි දෙවෙනියට ඉගෙන ගත්තා. සම්මුඛ කෝණ සමාන වෙනනම් සමාන්තර ආශ්‍රයේදී මේ කෝණයට මේ කෝණය සමානයි. නිවැරදි සම්මුඛ කෝණ. එවනම් මේක සමාන්තර ආශ්‍රයක්. අපි යමු හතරවෙනි ගානට. 130 130යි 50යි 50යි. හැබැයි මේක වගේම තමයි දෙක බලන්න සංසන්දනාත්මක. හැබැයි මේ අනුයාත කෝණ සමාන වෙලා තියෙන්නේ. සම්මුඛ නම් නෙමෙයි. මෙයයි මෙයයි මේ පැත්තට වෙන්න ඕනේ. මෙයා හරියන්නේ නැහැ. එහෙම වුණොත් සම්මුඛ කෝණ සමාන නැහැ. මේක සමාන්තර ආශ්‍රයක් නොවේ. පස්වෙනි ගානට යන්. මෙතන එකයි මේකයි සමානයි. මේ 5යි 5යි සමානයි. එනම් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. අපි ඉගෙන ගත්තා චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් සමාන්තර ආශ්‍රයකී මේක ගැලපෙනවා. අපි ඊළඟ එකට යන්. අංක 6 මේක සමානයි මේක මේක සමානයි මේක වගේ පේනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා වගේ පේනවා. හැබැයි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන්නේ නැහැ. මේ දෙක සමාන වෙන්න ඕනේ. මෙයයි 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 මෙයයි. එහෙම නෙමෙයි වෙන්නේ. මේ අනුයාත දෙකක් සමාන වෙන්නේ. එහෙම වුණොත් මේක සමාන්තර ආශ්‍රයක් නොවේ. 7 වෙනි ගානට යන්. 5යි 5යි 40යි 40. අපිට ඔතනදී පොඩි නිගමනයකට එන්න පුළුවන් මේක සමාන්තර ආශ්‍රයක වැටෙන ලක්ෂණ වලට බැලුමට පේන්නේ නැහැ. මෙතන 40යි 40යි එහෙනම් අපිට ගන්න පුළුවන් ඒකාන්තර කෝණ සමාන බැවින් මේ z ඇඩි ඒකාන්තර කෝණ සමාන බැවින් මේ රේඛා යුගල සමාන්තර වේ. මෙම රේඛා යුගල සමාන්තර වේ. ඒකාන්තර කෝණ සමාන බැවින් 5යි 5යි. ඒ කියන්නේ මෙයාට මෙයා සමානයි කියලා දීලා තියෙනවා. එමනම් සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතාව වලට ගැලපෙනවා. පාද යුගලක් සමාන හා සමාන්තර වේ. මේ පාදයට මේ පාදයෙන් සමාන වෙලා
මේ පාදයට මේ පාදයම සමාන්තර වෙලා තියෙනවා. එවනම් සමාන්තර ආශ්‍රය. අපි යම් 8 වෙනි ගානට. හරි. සමාන්තරයි සම්මුඛ පාද සමාන්තරයි සමාන. සම්මුඛ පාද සමාන. මේක බලපු ගමන් තේරෙයි සමාන්තර ආශ්‍රයක් කියලා. ඒ වුණාට මේක සමාන්තර ආශ්‍රයක් නෙවෙයි. අපේ තියරි ටික බලන්න. පාද යුගලක් සමාන හා සමාන්තර වෙන්න ඕනේ. එම පාද යුගලම සමාන වෙන්නත් ඕනේ. එම පාද යුගලම සමාන්තර වෙන්නත් ඕනේ. මේකේ මේ දෙන්න සමාන්තර වෙලා මේක සමාන වෙලා. ඔය වගේ අවස්ථාවක් එනවා අපිට ත්‍රපීසියම. මෙන්න මේම සමාන වෙලා මේ දෙක සමාන්තර වුණොත් ත්‍රපීසියම මේක සමාන්තර ආශ්‍රයක් නම් මෙන්න මේකත් සමාන්තර ආශ්‍රයක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එමනම් මේක සමාන්තර ආශ්‍රයක් නොවේ. මොකද පාද යුගලක් සමාන හා සමාන්තර නැහැ. පාද දෙකක් තියෙනවා සමානයි, පාද දෙකක් තියෙනවා සමාන්තරයි. එහෙම තිබ්බ පළියට සමාන්තර ආශ්‍රයක් වෙන්නේ අපිට අර දැන් අපි ඉගෙන ගත්ත කරුණු වලට ගැලපෙන්න ඕනේ. එක්ක පාද සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. නැත්නම් සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ සමාන්තර ආශ්‍රයක් වෙන්න නම්. නැත්නම් විකර්ණය කියන එක සමච්ඡේදනය වෙන්න ඕනේ. නැත්නම් පාද යුගල එකම පාද යුගල සමාන වෙන්නත් ඕනේ, සමාන්තර වෙන්නත් ඕනේ. ඒ දෙකම තමයි සමාන හා සමාන්තර වෙන්න ඕනේ. එහෙම වුණොත් සමාන්තර ආශ්‍රය. පළවෙනි ගැටලුව ABCD සමාන්තර ආශ්‍රයේ DC පාදයේ මධ්‍ය ලක්ෂය පිහිලු. එතකොට DP සමානයි PC කියලා දාලා තියෙනවා. ඊළඟට දික්කල BP AD EED අමුවේ. මේ දික්කල රේඛා දෙක EED අමුවේ රූප සටහන සියල්ල දීලා තියෙනවා. පළවෙනි එක අපෙන් ඉල්ලනවා BCP මෙන්න මේ ත්‍රිකෝණයයි DPE මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. පළවෙනි එහෙනම් අපි අංග සම කරන්න පටන් ගමු. අපි බලමු මොනවාද අපිට අංග සාම්‍යයට වටන්න පුළුවන් ඒවා මේකේ මොනවද තියෙන්නේ කියලා. අංග සම වෙන අවස්ථා හතරයි පාපාපා, පාකෝපා, කෝකෝපා, කර්ණපා. ඔය අවස්ථා හතරෙන් එකකට වැටෙනවද කියලා බලමු. ඉස්සෙල්ලාම අපි බලමුකෝ. ඔප්පු කරන්න කලින් තියෙනවද කියලා. DP සමානයි PC දත්තේ. අයි මධ්‍ය ලක්ෂය කියලා තිබුණානේ. තව අපිට මෙන්න මේ කෝණය සමානයි මේ කෝණය කියලා ගන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ. ඇත්තටම දරුවෝ අපිට මෙන්න මෙතන කෝණයට මෙතන කෝණයක් සමානයි කියලා ගන්න පුළුවන් ඒකාන්තර කෝණය. හැඩය EZ. ඇයි මෙන්න මේ දෙක සමාන්තරයි කියන්නේ මේක සමාන්තරයි මේක මේ කෝණ දෙක EZ හැඩය ඒකාන්තර කෝණ සමානයි. තවත් ඕනේ නම් අපිට තියෙනවා මෙන්න මෙතන කෝණයට මෙන්න මෙතන කෝණයක් තියෙනවා. ඇත්තටම මේ ත්‍රිකෝණ දෙකේ පාදයක් සහ කෝණ තුනම සමාන වෙනවා. අපිට දත්ත හතරක්ම තියෙනවා. අපි මේකෙන් දෙකයි කෝණ දෙකයි කෝ අවස්ථාවට යන්න බෑ. මොකද කෝ අවස්ථාවක් නෑ. අංග සම වෙන කෝ අවස්ථාව දෙන 11 අවසර සමකෝණික ත්‍රිකෝණ. අපි ඒවා 11දී සාකච්ඡා කරමු. දැනට අංග සාම්‍ය එමනම් අපිට තුනක් නෙමෙයි හතරක්ම තියෙනවා. අපි එමනම් අංග සම කරමු. කවුද අපි සලකන්නේ? BC P ත්‍රිකෝණය හා DP E ත්‍රිකෝණ වල නැත්තම් සැලකීමෙන් අපිට පළවෙනි එක හැටියට ගන්න පුළුවන් DP සමානයි PC. ඒකනම් දත්තය මධ්‍ය ලක්ෂය කියලා දීලා තිබුණා. ඊළඟට අපි හොයාගත්ත කැමැති කෝණ තුනෙන් දෙකක් දාන්න. මම මේ දෙක දාන්නම්. EDP කෝණය සමානයි EDP කෝණය සමානයි BCP කෝණය. BCP කෝණය හේතුව ඒකාන්තරයි. හැඩය Z මං සංකේතය විතරක් දැම්මා ඒකාන්තර කෝණ කියලා ලියන්න. තුන්වෙනි එක මම මෙන්න මේ ප්‍රතිමුඛ කෝණ දෙක ගන්නම්. DP
E කෝණයට සමාන වෙනවා B P C කෝණය හේතුව ප්‍රතිමුඛ කෝණ. එමනම් තුනක් හරි අංග සම අවස්ථාවට වෙනවා. එම නිසා BCP ත්‍රිකෝණය අංග සමයි DPE ත්‍රිකෝණය අවස්ථාව කෝණ දෙකයි පාදයයි කෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා. මේ පාද දෙකට අතරමැදි කෝණය අනුරූප කෝණ දෙකයි අනුරූප පාදයයි සමාන වෙනවා නම් කෝපා අවස්ථාව යටතේ අංග සම වෙනවා කියලා අපි කියනවා. එමනම් පළවෙනි කතාව දෙවෙනි එක අපෙන් ඉල්ලනවා BCED සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න. මම ඔය ටික යා කර DB EC මම යා කරගත්තා. අපිට කියන්නේ BCED සමාන්තර ආශ්‍රයක් බව. එමනම් සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා හතරයි. සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු ලක්ෂණ යටතේ අපිට කතා කරන්න පුළුවන් අවස්ථා හතරක් අපි කතා කරා. එමනම් ඒ අවස්ථා හතරෙන් එකකට මේ චතුරාශ්‍රය වට ගත්තනම් හරි සම්මුඛ පාද සමාන වේ. එම එකක් ගැනීමේ හැකියාවක් තියෙනවද? නෑ. මේක සම්මුඛ පාද බෑ. මේක සමානයි කියලා ඕනනම් ගන්න පුළුවන්. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. හැබැයි මෙන්න මේ දෙක සමාන නෑ. එම නිසා ඒක ගැලපෙන්නේ නෑ. සම්මුඛ කෝණ සමාන වේ නම් කෝණ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න බැරුව වෙනවා. විකර්ණය කියන එක සමච්ඡේදනය වේ නම් වැඩේ සිද්ධ වෙනවා. ඇයි? මෙන්න මේ පාද දෙක සමානයි. අපිට මෙන්න මේක සමානයි මේක කියලා ගන්න පුළුවන්. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. ඕක විකර්ණය කියන එක සමච්ඡේදනය වේ කියලා සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. මම තව එකක් පෙන්නන්නම්. මෙන්න මේක සමානයි කියලා මං කිව්වා නේද මීට ටිකකට කලින්. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංගනේ. ඕක අපේ හතරවෙනි ලක්ෂණය. පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් සමාන්තර ආශ්‍රය කියලා අපිට ගන්න පුළුවන්. මේක අවස්ථා දෙකක් යටතේ සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. මම ඒ අවස්ථා දෙකම පෙන්නන්නම්. පළවෙනි එක මට ලියන්න පුළුවන් D සමානයි BC හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එම වුණොත් D සමාන්තරයි BC. ඇයි මේ සමාන්තර ආශ්‍රයයි සමාන්තරයි මේ දික් කරපු පාදය. එම නිසා BCED සමාන්තර ආශ්‍රයකි. ඒ පළවෙනි එක මම ඕක දෙවනි විදියටත් කරන්නම්. මට ඕනේ නම් ගන්න පුළුවන් DP සමානයි PC. DP සමානයි PC දත්තය. ඒ වගේම EP සමානයි PB අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එම නිසා BCED සමාන්තර ආශ්‍රයකි. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන බැවින් චතුරාශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන සමාන්තර ආශ්‍රයකි. මෙතන කොහොම හේතුව ලිව්වේ නෑ. මෙතන හේතුව ආවේ අපේ හතරවෙනි අවස්ථාව. පාද යුගලක් සමාන හා සමාන්තර වන බැවින්. මෙතන පාද යුගලක් සමාන හා සමාන්තර වන බැවින් සමාන්තර ආශ්‍රය කියලා ඔප්පු කරන්න පුළුවන්. මෙතන විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ.
එබැවින් සමාන්තර රාශියකි. මං අවස්ථා දෙකක් යටතේ ඕක සමාන්තර රාශියක් කියලා ඔප්පු කරා. අපිට ලැබෙන දෙවෙනි ගැටලුව ඕ කේන්ද්‍රය වූ වෘත්තය මත ACBD ලක්ෂ පීඨා ඇත. අපෙන් ඉල්ලනවා ACBD සමාන්තර රාශියක් බව පෙන්වන්නු. මම එමනම් මේකේ ලක්ෂ ටික පොඩ්ඩක් යා කරගෙන ඉන්නම් සමාන්තර රාශියක් බව පෙන්වන්න. මම ACBD ලක්ෂ ටික යා කරලා චතුරාශ්‍රය ලබා ගත්තා. අපි මේක සමාන්තර රාශියක් කියලා ඔප්පු කරන්න කියලා තියෙන්නේ. එමනම් බලමු අපේ චතුරාශ්‍රයක් සමාන්තර රාශියක් වීමට තිබිය යුතු අවශ්‍යතා හතරෙන් එකකට මේක ගැලපෙනවද කියලා. මට ගන්න පුළුවන් DO සමානයි OC හේතුව එකම වෘත්තයේ අරය. O කියන්නේ කේන්ද්‍රය නම් OD අරය OC අරය. ඒ වගේම මෙන්න මේ දෙකක් සමාන වෙනවද රු AO සමානයි OB නැවතත් අරය. මේ සියල්ලම එකම වෘත්තයේ අරයන්. මේක විශේෂ අවස්ථාවක් යටතේ විකර්ණ දිගිනුත් සමාන වෙලා විකර්ණ එකිනෙක සමච්ඡේදනයක් වෙනවා. ප්‍රශ්නයක් නෑ. මෙයා සමානයි මෙයා සමානයි මෙයා. එවනම් අපිට සමාන්තර රාශියක් වීමට තිබිය යුතු අවශ්‍යතා යටතේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන බැවින් සමාන්තර රාශියක් කියන කොටසෙන් අපිට මේක සමාන්තර රාශියක් කියලා ඔප්පු කරන්න පුළුවන්. එවනම් මට ලියන්න පුළුවන් AO සමානයි OB එකම වෘත්තයේ අරය DO සමානයි OC නැවතත් එකම වෘත්තයේ අරය. එම නිසා ACBD සමාන්තර රාශියකි. සිංහලෙන් ලියන්නත් පුළුවන් සංකේතයෙන් ලියන්නත් පුළුවන්. හේතුව විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන බැවින්. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන බැවින් මේ සමාන්තර රාශියකි. අපේ සමාන්තර රාශිය යටතේ සමාන්තර රාශියක් වීමට තිබිය යුතු අවශ්‍යතාවය යටතේ අපි ඉගෙන ගත්ත තුන්වෙනි ලක්ෂණය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන බැවින් මේ සමාන්තර රාශියකි. අපිට ඒ යටතේ ලැබෙන තුන්වෙනි ගැටලුව ABCD සමාන්තර රාශියේ AC විකර්ණයට D සිට ඇඳි ලම්බකය x ද B සිට ඇඳි ලම්බකය y ද වේ. ඒ ටික නම් දැනලා තියෙනවා රූපේ අපිට පැහැදිලිව සත්‍ය ලකුණු කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අපෙන් ඉල්ලනවා AXD ත්‍රිකෝණය අංග සමයි BYC ත්‍රිකෝණය බව. ඔය ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්නලු. අපි බලමු. එවනම් අපේ පළවෙනි එක අංග සම කරන වැඩේ. අපි බලමු අපිට අංග සම අවස්ථාවට වැටෙන්න ඕන කරුණු ටික තියෙනවද කියලා. AXD මේ ත්‍රිකෝණයයි BYC කියන්නේ මෙතන 90 නම් මේක 90යි මෙතන 90 නම් මෙතනත් 90. එකක් හරි. දෙවැනි එක අපිට ලැබෙනවා මෙන්න මේ පාදයට මෙන්න මේ පාදය සමානයි. හේතුව සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන වේ. අපිට වමනා නම් තුන්වෙනි එක මෙන්න මෙතනට එන්න පුළුවන්. මෙන්න මේ කෝණ දෙක සමානයි. හේතුව Z ඇඩිය මේ දෙක සමාන්තර නිසා ඒකාන්තර කෝණ සමාන වේ. රේඛා සමාන්තර නිසා ඒකාන්තර කෝණ සමාන වේ. තුනම හරි. එහෙනම් කෝණ දෙකයි පාදයයි තියෙනවා. කෝපා අවස්ථාව යටතේ අපිට අංග සම කරන්න පුළුවන්. එහෙනම් මම අංග සම කරන්න. AXD ත්‍රිකෝණය හා BYC ත්‍රිකෝණ වල නැත්තම් සැලකීමෙන් අපිට ලියන්න පුළුවන් AD සමානයි BC සමාන්තර රාශියක සම්මුඛ
පාද සමාන වේ. දෙවැනියට අපිට ලියන්න පුළුවන් DAX කෝණය සමානයි YCB කෝණය. හේතුව ඒකාන්තර කෝණ සමාන වන බැවින්. මම හේතුවට සංකේත ලිව්වා. තුන්වෙනි එක අපිට ලියන්න පුළුවන් DXA කෝණය සමානයි BYC කෝණය ලම්බකයි. ගානේ දීලා තිබුණා දත්තේ ඇටියටත් ලියන්න පුළුවන්. නැත්නම් අපිට ලම්බකයි කියලා ලියන්නත් පුළුවන්. එම නිසා AXD ත්‍රිකෝණය අංග සමයි BYC ත්‍රිකෝණය. අවස්ථාව කෝණ දෙකයි අනුරූප පාදය. 90ට අනුරූප. එහෙනම් පා අවස්ථාව යටතේ අංග සම වෙනවා. පළවෙනි එක හරි. දෙවෙනියට අපෙන් ඉල්ලනවා DX සමානයි BY බව. එක පේලියෙන් ඔය උත්තරේ ලියන්න පුළුවන් DX සමානයි BY. හේතුව අපි මීට සුළු මොහොතකට පෙර මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා. මේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එහෙමනම් DX සමානයි BI අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග ලෙස අපිට ලැබෙනවා. එහෙමනම් අපි යම් තුන්වෙනි අවස්ථාවට BYDX මං ඒ ටික යා කරගෙන ඉන්නම්. මම DYBX යා කරගත්තා. අපෙන් ඉල්ලන්නේ BYDX සමාන්තර ආශ්‍රයක් බව. BYDX සමාන්තර ආශ්‍රයක් බව. එහෙමනම් මේ පාඩම යටතේ අපි ඉගෙන ගත්තා සමාන්තර ආශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා. ඔන්න ඔය හතරෙන් එකකට මේක වැටෙනවද කියලා බලමු. සම්මුඛ පාද සමාන වේ. එකක් විතරක් සමානයි. හරියන්නේ නැහැ. සම්මුඛ කෝණ සමාන වේ. එහෙමනම් පේන්නත් නැහැ. විකර්ණය කියන එක සමච්ඡේදනය කරයි. එහෙමත් නැහැ. අපි බලමු පාදීවලක් සමාන හා සමාන්තර වේද කියලා. BX සමානයි BY. DX සමානයි BY කියලා අපි දැන් ඔප්පු කරලා තියෙනවා. මෙතන 90යි මෙතන 90යි නිසා මෙන්න මේ දෙක අපිට සමාන්තරයි කියලා ගන්න හැකියාවක් තියෙනවා. ඇයි? ඒකාන්තර කෝණ සමාන බැවින් රේඛා සමාන්තර වේ. මේක අපිට හතරවෙනි අවස්ථාව යටතේ සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. අපි මේ දෙවනියට ලිව්වා DX සමානයි BY කියලා. අපි එවනම් තුන්වෙනියට ඔප්පු කරන්න තිබුණේ සමාන්තර ආශ්‍රයක් බව. DX සමානයි BY අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. නැවත ලියන්න ඕනේ. මට ලියන්න පුළුවන් DX සමාන්තරයි BY. හේතුව ඒකාන්තර කෝණ සමාන වන බැවින් ඒකාන්තර කෝණ සමාන වන බැවින් රේඛා සමාන්තර වේ. එම නිසා BY DX සමාන්තරාශ්‍රයකි. පාද යුගලක් සමාන හා සමාන්තර බැවින් සමාන්තරාශ්‍රයකි. අපි අද ඉගෙන ගත්ත හතරවෙනි කොටස පාද යුගලක් සමාන හා සමාන්තර නම් එය සමාන්තරාශ්‍රයකි. අපිට ලැබෙන හතරවෙනි ගැටලුව ABCD සමාන්තරාශ්‍රයේ AC විකර්ණය මත ඊසා FP ටා ඇත්තේ AE සමානයි FC වන පරිදි. AE සමානයි CF වන පරිදි. නම් EBFD සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න.
සමාන්තර රාශියක් බව පෙන්වන්නලු. EBFD මම එහෙමනම් ඒ ටික යා කරගෙන ඉන්න. මම ඒ ලක්ෂ ටික යා කරගත්තා. BE EB BF DF ඒ ටික යා කරගත්තා. දැන් BEBFD EBFD සමාන්තර රාශියක් කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. ඕනේ නම් අපිට ත්‍රිකෝණ අරගෙන අංග සම කරලා මේක කරන්න පුළුවන් ඇති. වැඩ ගොඩක් වෙන වගේ තමයි පේන්න නම් තියෙන්නේ. මට පොඩි සම්බන්ධයක් පේනවා. බලන්න මෙන්න මේක සමානයි නේද? මේ සම්පූර්ණ එක මෙන්න මේකයි එකිනෙකට සමානයි. ඇයි? සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඒ වගේම ගානේ කියලා තියෙනවා මෙන්න මේක සමානයි මෙන්න මේක කියලා. ගානේ ඔන්න ඔය කතාව දීලා තිබුණා. AO සමානයි OC සමාන්තර ආශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා. AE සමානයි FC දත්තය එහෙම වුණොත් මට ඔප්පු කරගන්න පුළුවන්. EO සමානයි OF වුණොත් DO සමානයි OB වෙනවා. ඇයි? සමාන්තර ආශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. මේ කොටස් දෙක සමාන කරගත්තොත් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන බැවින් සමාන්තර ආශ්‍රයයි කියලා ඔප්පු කරන්න පුළුවන්. මං එහෙමනම් OC මං එහෙමනම් EO යන්න EO මම මේකෙදි පොඩි අකුරු ටිකක් ගන්නම්. මේක සිම්පල් A කියලා ගත්තොත් මේ කොටසත් සිම්පල් A. මොකද්ද? AO A සිම්පල් A ගත්තොත් OC සිම්පල් A විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. සමාන්තර ආශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. AE මං සිම්පල් B කියලා ගන්න. මේකෙත් FC සිම්පල් B. ඇයි? දත්තය ගානේ දීලා තිබුණා AE සමානයි CF කියලා. එහෙනම් මට ලියා ගන්න පුළුවන් EO කියන්නේ මේ සම්පූර්ණ එකෙන් මේක අඩු කරපුවම AO වලින් AE අඩු කරපුවම A වලින් මේක A සම්පූර්ණ එක මේක B. එහෙනම් මේ කොටස එන්නේ A ඍණ B. ඒ වගේම OF වෙනවා මේ සම්පූර්ණ එක A මේ කොටස B. එහෙනම් ලොකු එකෙන් පොඩි එක අඩු කරපුවම මේක එනවා. මේ කොටස සමානයි A ඍණ B. එහෙනම් ඒ කොටස් දෙක මම ඔප්පු කරලා ඉවරයි. රූප සටහනේම මං ගත්තේ මොකද්ද? AO සමානයි OC A කියලා ගත්තා. හේතුව සමාන්තර ආශ්‍රය විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඊළඟ මං ගත්තේ AE සමානයි FC කියලා ගත්තා. B දත්තය. එවනම් මට ලියන්න පුළුවන් EO සමානයි A ඍණ B OF සමානයි ලියලම තියෙනවා A ඍණ B. මේ දෙක සමානයි ප්‍රත්‍යක්ෂයෙන් EO සමානයි OF ප්‍රත්‍යක්ෂය. අපිට ඕන නම් ප්‍රත්‍යක්ෂය. දැන් එහෙමනම් හරි EO සමානයි OF DO සමානයි OB සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරයි. මට මේක සමානයි මේක කියලා ගන්න පුළුවන්. මෙන්න මේක සමානයි මේක මම දැන් ඔප්පු කරා. එම නිසා E B F D සමාන්තර ආශ්‍රයකි. හේතුව
විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන බැවින් චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන එය සමාන්තර ආශ්‍රයකි. මම එමනම් සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරලා ඉවරයි. ඊළඟට අපි සාකච්ඡා කරමු විශේෂ ලක්ෂණ සහිත සමාන්තර ආශ්‍රය. විශේෂ ලක්ෂණ සහිත සමාන්තර ආශ්‍රය ගැන කතා කරනකොට අපිට තල රූප තුනක් ගැන කතා කරන්න වෙනවා. පළවෙනි එක ඍජු කෝණාශ්‍රය, දෙක සමචතුරාශ්‍රය, තුන රොම්බාසය. මේ සමාන්තර ආශ්‍රයට තියෙන ලක්ෂණ වලට අමතරව, ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයට තියෙන සියලුම ලක්ෂණ මේ තුනටම තියෙනවා. සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ, විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ, විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වේ. ඒ සියලුම කරුණු හැරුණු කොට තවත් විශේෂ දේවල් ටික මෙන්න මේ චතුරාශ්‍රවල සමාන වෙනවා. අපි බලමු ඍජු කෝණාශ්‍රයේ සියලුම කෝණ ඍජු කෝණික වේ. ශීර්ෂ කෝණ සියල්ලම ඍජු කෝණික වේ. එමනම් හැම එකක්ම අංශක 90යි සමාන්තර හැම එකක්ම අංශක 90යි සමාන්තර ආශ්‍රවල නැති විශේෂ ලක්ෂණයක් ඍජු කෝණාශ්‍රයට තියෙන. ශීර්ෂ කෝණ සියල්ලම ඍජු කෝණික වේ. විකර්ණ දිගින් සමාන වේ. අපිට සමාන්තර ආශ්‍රයක විකර්ණ දිගින් සමානයි කියලා ගන්න බෑ. මේකෙදි නම් AC සමානයි DV කියලා අපිට ගන්න පුළුවන්. සමාන්තර ආශ්‍රවල ගන්න බැරි දෙයක් ඍජු කෝණාශ්‍රවලට විශේෂයෙන් ගන්න පුළුවන් දෙයක්. සමචතුරාශ්‍රයටත් යම් මම මේ දෙක සංසන්දනාත්මකව කරන්නම්. මේ දෙකටම පොදු වේදියේ ටික මේ තියෙන්නේ. සමචතුරාශ්‍රයේ සියලුම පාද දිගින් සමාන වේ. මෙන්න මේ ඔක්කොම දිගින් සමානයි. රොම්බසේ සියලුම පාද දිගින් සමාන වේ. දෙක විකර්ණ ඍජු කෝණිකව සමච්ඡේදනය වේ. මේකේ සමච්ඡේදනය වෙනවා. හැබැයි ඍජු කෝණිකව මෙන්න මෙයා සමානයි මෙයා, මෙයා සමානයි මෙයා. මේ හැම එකකටම මං ඉරි කෑලි දෙක දෙක ගන්නම්. මේ ඍජු කෝණාශ්‍රය සහ සමචතුරාශ්‍රය නම් විකර්ණ දිගින් සමාන වේ. මේකෙත් විකර්ණ දිගින් සමාන වේ. ඍජු කෝණාශ්‍රයට සහ සමචතුරාශ්‍රයට පොදුවේ තියෙන ලක්ෂණයක් ඒ දෙකේ විකර්ණ දිගින් සමාන වේ. මේකේ නම් විකර්ණ දිගින් සමාන වෙන්නේ නැහැ. සියලුම පාද දිගින් සමාන වේ. පාද සමානයි. මේකේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරයි. හතරම සමාන කොටස් දෙකකට කැඩෙනවා. මේකේ විකර්ණ ඍජු කෝණිකව සමච්ඡේදනය වේ. මේකේ ඍජු කෝණිකව සමච්ඡේදනය වේ. හැබැයි අර වගේ අපිට එක එක නම් දාන්න බෑ. මේකේ දෙක දෙවිදියකට වෙනස් වෙන්නේ. විකර්ණ දිගින් සමාන නොවන නිසා විකර්ණ ඍජු කෝණිකව සමච්ඡේදනය වේ. මේ විශේෂ අවස්ථා රොම්බසයක් එහෙම දැක්කොත් ඔතන අංශක 90යි කියන එක දාගන්න අපිට මතක් වෙන්න ඕනේ. ශීර්ෂ කෝණ විකර්ණ මගින් සමච්ඡේදනය වේ. සමචතුරාශ්‍රය නම් 45 වලට ඔක්කොම කැඩෙනවා. හේතුව අංශක 90 වෙන නිසා මේ හැම එකක්ම 45යි. 45 වලට කැඩෙනවා. මෙතන නම් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වේ. රොම්බසයක් නම් YY. මෙතනත් Yම කියලා ගන්න පුළුවන්. XX. මෙතනත් Xම කියලා ගන්න පුළුවන්. ඍජු කෝණාශ්‍රයක ශීර්ෂ කෝණ සියල්ල ඍජු කෝණික වේ. විකර්ණ දිගින් සමාන වේ. සමාන්තර ආශ්‍රයක ලක්ෂණ වලට අමතරව විශේෂ ලක්ෂණ. සමචතුරාශ්‍රයක නම් සියලු සමචතුරාශ්‍රය සහ රොම්බසේ සියලුම පාද දිගින් සමාන වේ. විකර්ණ ඍජු කෝණිකව සමච්ඡේදනය වේ. මේක නම් සමාන කොටස් හතරකටම ගන්නවා. මේකේ දෙක සමාන විදියට කැඩෙන්නේ. ශීර්ෂ කෝණ විකර්ණ වලින් සමච්ඡේදනය වේ. 45 වලට ඔක්කොම කැඩෙනවා. මෙතන නම් XX XX YY YY. ඍජු කෝණාශ්‍රේ සමචතුරාශ්‍රේ විකර්ණ දිගින් සමාන වේ. මෙන්න මේ ලක්ෂණ ටික මතක තියාගන්න. සමහරක් ගැටලු වලදී අපිට මේ ලක්ෂණ කෙලින්ම යොදා ගන්න පුළුවන්. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවතත් අපි හමු වෙනවා.